සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, ජීවිතයේ යහපත කැමති, දියුණුව කැමති අපි හැම දෙනාට දියුණුව පිණිස තිබිය යුතුම දෙයක් පින්වතුනේ අවංකකම. බොරු නොකරන බව, බොරු නොකියන බව. බොරුව කියන එක බැහැර කරන්නේ නැතුව ජීවිතයට දියුණුවක් සලසා ගන්න පුළුවන්කමක් නම් ඇත්තේම නැහැ. අත්හල යුතුම දේ තමයි බොරුව. බොරුව අත්හැරියොත්මයි හරියන්නේ. බොරුව අත්හරින අතුරු හරියන්නේ නම් නැත. බොරුවෙන්, වංචාවෙන්, කපටිකමෙන් යමෙකුගේ ජීවිතය ගත කරන්න මහන්සි වෙනවා නම් ඒ ජීවිතේ පරදිනවාමයි, ජීවිතයට වරදිනවාමයි. අවංකව බොරුවෙන් බැහැර වෙලා සත්‍යයත් එක්ක ජීවත් වෙන්න මහන්සි ගන්න තරමකට හරියනවාමයි. ඒ නිසා හොඳට මතක තියාගත යුතු දෙයක්, බොරුව අතහැරියොත් විතරයි අපිට හරියන්නේ. අද මේ ඉගෙන ගන්න ධර්මයෙන් පින්වතුන්ලා හැම දිනාට ඒක ඉතා හොඳට පසක් වේවි. මහා කාරුණික අපගේ බුදුරජාණන් වහන්සේ විසිනුයි මේ අර්ථය දේශනා කොට වදාළේ. අද ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන ඒ පින්වතුන්ලා ධර්ම දානය සිද්ධ කරන්නේ මීට වර්ෂ 6කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් MW රූපවතී මෑණියන් හටත්, මිය පරලෝ ගිය JA සුවනේරිස් පියාණන්ටත්, JA නිමල් කරුණාතිලක සොහොයුරා ඇතුළු මියගිය සියලු ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් පින්වත් JA විජිතා දියණිය සහ දූදරු මුණුපුරු මිනිබිරියන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසිනුයි අද ධර්ම දානය මේ විදිහට සිද්ධ කරන්නේ. පින්වතුනි, මහා කාරුණික අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු ඒ කාලේ අසිරිමත් යුගයක්. වේගෙන් මිනිස්සු තමන්ගේ ජීවිතේ දියුණු කරගත්ත යුගයක්. එසේ ජීවිතේ වේගෙන් දියුණු කර ගැනීම පිණිස පුණ්‍ය සම්පත්තිය, පුණ්‍ය මහිමය තිබ්බ මිනිස්සු වාසය කරපු යුගයක්. ඒ අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පුවත් කොයිතරම් ආශ්චර්ය ජනකද, කොයිතරම් පුදුම සහගතද කියලා කියන්නේ වර්තමානයේ ඒවා කතා කරනකොට ශ්‍රද්ධාව නැති කෙනෙකුට විශ්වාස කරන්නත් බෑ. ශ්‍රද්ධාව තියෙනවා නම් විතරනේ විශ්වාස හරි කරන්නේ ඒ කාලේ සිදුවීම්. නැත්තම් ඕවා බොරු ගොතපු කතා කියලා. ඒවා විවේචනය කරනවනේ ශ්‍රද්ධාවක් නැති, පින්බලයක් නැති, පුණ්‍ය මහිමයක් නැති අවාසනාවන්ත මිනිස්සු. බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්චි බොහෝම ආශ්චර්යමත් පුවතක් ධම්මපද අට කතාවේ සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස පින්වන්ත භික්ෂුන් වහන්සේලා 39ක් වැඩම කළා. බුදුරජාණන් වහන්සේ එදා වැඩ හිටියේ
සැවැත්නුවර ජේතවනාරාමේ ගන්ධ කුටියේ. මේ ගන්ධ කුටිය ඇතුළට මේ භික්ෂුන් වහන්සේලා වැඩම කළා. භික්ෂුන් වහන්සේලා ගන්ධ කුටිය ඇතුළට වඩිනකොට අපේ උපස්ථානයේ පිණිස වැඩ හිටපු ආනන්ද තෙරුන් වහන්සේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයේ පිණිස එළඹෙන්න සූදානම් වෙනකොට දැක්කා අර භික්ෂූන් 39 ඇතුළට ගිහිල්ලා වාඩි වෙනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ගන්ධ කුටියේ දොරටුව ළඟ ඒ භික්ෂූන් වහන්සේලා යලි වැඩම කරන අතුරු ඒ දොරටුව ළඟට වෙලා හිටියා. දැන් කාලේ ගත වෙනවා. මේ භික්ෂුන් වහන්සේලා එළියට වඩින පාටක් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ කෝකටත් චූට්ටක් භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටියට විපරම් කරලා බැලුවා. තාම භික්ෂුන් ඇතුළේ ඉන්නවද කියලා. අනේ බලනකොට ගන්ධ කුටියේ භාග්‍යතුන් වහන්සේ විතරයි. භික්ෂුන් කවුරුත් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දොර ළඟමයි වැඩ හිටියේ. අර ඇතුළට වැඩම කරපු භික්ෂූන් එළියට වඩිනවා නම් එතනින් වඩින්න ඕන. දැක්කෙත් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් මෙහි වැඩපු 39ක් වූ ඒ භික්ෂුන් වහන්සේලා කෝ? ආනන්දය දැන් බොහෝ වෙලාවකට පෙර ඒ භික්ෂූන් මාත් සමග කතා බස් කොට වැඩම කළානේ. අනේ ස්වාමීනි මං දොරටුව ළඟමයි හිටියේ. මම දැක්කේ නෑනේ. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය ඒ භික්ෂූන් සියලු දෙනා එ르දිහි බල සම්පන්නයි. ඒ 39ක් වූ භික්ෂූන් අහසින් වැඩම කළා. ඒ රහතුන් අහස් ගමනින් වැඩම කළා. නිදහසේ වැඩම කළා. ඒ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේලා බලන්න පින්වතුනි ඒ කාලේ තිබුණු මිනිස්සයාගේ දියුණුව. දැන් අද කාලේ දියුණුව කියලා අපිට කතා කරන්න තියෙන්නේ තාක්ෂණික දියුණුවක්. ඔය යාන වාහන පැතිවල දියුණුවක්. ඕවා විතරනේ. අද පරිබාහිර දියුණුවක් තියෙන නිසා ඒ දියුණුවෙන් විනාශයක්මයි. ඒ කාලේ මිනිස්සයාගේ సంతානය තමයි දියුණුනේ. సంతානයේ දියුණු මිනිස්සයෝ අහසින් ගියා කියලා වෙන කාටවත් උපද්‍රවයක් උන්නේ නැහැ. సంతානයේ දියුණු මිනිසයා දුර ඉන්න කෙනෙකුට කතා කළා කියලා කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ. නමුත් වර්තමානයේ බලන්න දැන් මේ වෙනකොට අභ්‍යන්තරයේ දියුණු නැති මිනිස්සු තාක්ෂණය උපයෝගී කරගෙන අහසින් යන්න පටන් ගත්තා. අහසින් ගෙනල්ලා බෝම්බ දාන්නේ. විනාශේ. ඇයි අහසින් ගියාට ඇතුළ දියුණු නැහැ. දුර ඈත ඉන්න අයට කතා කරනවා තාක්ෂණෙන් අභ්‍යන්තරයේ දියුණු නැහැ. ඒ නිසා මේ තාක්ෂණය හරහා තමයි කේලම් යන්නේ. තාක්ෂණය හරහා තමයි මඩ යන්නේ. තාක්ෂණය හරහා තමයි විවේචන යන්නේ. දැන් ඔන්න විශ්ව ගම්මානය කියලා අන්තර්ජාලය හැදුනානේ හැමෝටම ලෝකයේ ගැන තොරතුරු දැනගන්න පුළුවන්. ඒ කාලේ ලෝකයේ තොරතුරු දැනගන්නවා නම් හිත දියුණු කරන්න ඕන. දැන් දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණේ. කිසි දියුණුවක් නැති පරිහානිකර මිනිසයා තාක්ෂණෙත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා විනාශ වෙන්නේ නැද්ද? අද තාක්ෂණික උපකරණ නිසා අභ්‍යන්තරේ කොච්චර පිරිහිලාද? බලන්න පින්වතුනි මේ ශාසනය ගැන හිත පහන් කරගන්න. මේ කියන කාරණා වලින් වර්තමානයේ ගැන හිතලා කලකිරලා ඇති වැඩකුත් නැහැ. වර්තමානයේ වෙනස් වේවා කියලා පතලා ඇති වැඩකුත් නැහැ. අපිට තියෙන්නේ ඒ ගෙවුණු සොඳුරු අතීතය, ඒ බුදුසසුන. එය මෙහෙම තිබුණා නේද කියලා හිත පහදව ගැනීම පමණයි. ඒ හිත පහදවා ගැනීම දියුණු මිනිස්සු ඉන්න යුගයක සසර දුකින් නිදහස් වීම පිණිස ඒකාන්ත කොට අපිට හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට මේ කාරණේ වදාරලා ඒ භික්ෂූන්ව ඉලක්ක කරගෙන බොහෝම ලස්සන ගාථාවක් වදාලා ධම්මපදයේ ලෝක වර්ගයේ 9 වෙනි ගාථා රත්නය පින්වතුන්ලාටත් මේ ගාථාව තිරේ දර්ශනය වෙනවා. අපි සජ්ජායනා කරමු. හංසාදිච්ච පතේ අන්ති ආකාසේ යන්ති ධියා නියන්ති ධීරා ලෝකම්හා
ජිත්වා මාරං සවාහිනින් හංසයෝ යති අහස් ගමනේ පියාබාගෙන නිදහසේ ඉරිදිමත් රහතුන්ද එලෙසින් වඩිති අහසේ නිදහසේ පරදවාසේනාව ඇති මරු දහම් මග තුළ නුවණ මෝරා කෙලෙස් නැති නැනවතුන් නිදී යති මේ ලෝකයෙන්. ඒ උත්තමයෝ ජීවිතේ මුළුමනින්ම දියුණු කරගෙන සසර දුකින් නිදහස් වුණා. ජීවිතය මුළුමනින්ම දියුණු කර ගැනීම පිණිස වමනාම කරන කාරණාවක් තමයි අවංකකම. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දය යම් කිසි කෙනෙක් මගේ ළඟට එනවා නම් සට කපට නැති මායා නැති අවංක ඍජු ගති තියෙන මිනිසෙක් ඒ බන්දාට මං උදෑසන දහම් අවවාද කරනවා හවස් වෙද්දී එයා අරහත්ත්වයටපත් වෙයි කිව්වා. ඒ මනුස්සයට ජීවිතේ දියුණු කරන්න තියෙන සුදුසුකම මොකද්ද සුදුසුකම? සට කපට නැතිකම, බොරුව නැතිකම, අවංකකම. ඒ අවංකකම කියන එක ජීවිතේ යම් පමණකට තියනවාද ඒ තියෙන පමණට ජීවිතේ දියුණු වෙනවා. අවංකකම නැති තැන පිංගතුනේ කරන්න බැරි පාප කර්මයක් නැහැ. කරන්න බැරි වැරැද්දක් නැහැ. බුදුරජාණන් වහන්සේ එක් කාලයක රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නකොට අපේ රාහුල භද්‍රයන් වහන්සේ අම්බලට්ටිකාවේ හුදෙකලා කුටියක වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ රාහුල භද්‍රයන් වහන්සේට අවවාද අනුශාසනා කිරීම පිණිස අම්බලට්ටිකාවේ ඒ කුටියට වැඩම කළා. භාග්‍යතුන් වහන්සේ දුරින්ම වඩින හැටි රාහුල භද්‍රයන් වහන්සේ බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේට ආසනයක් සූදානම් කළා. බුදුරජාණන් වහන්සේට පාදෝවණය කර ගැනීම පිණිස ඒ කාලේ පොඩ්ඩක් පෑවිලා තිබ්බ කාලේ මාවතේ වැඩම කරාම මේ පා කිලිටි වෙනවා. ඒ පා කිලිටු වීම මුල් කරගෙන සාමාන්‍යයෙන් මේ පාදෝවණය කිරීමට පැන් සූදානම් කරනවා. ඉතින් සම්බුදු සිරිපා දෝවණය කරගන්න පැන් සූදානම් කළා. පැන් සූදානම් කොට තියෙනකොට භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා මේ පැන් වලින් උතුම් සම්බුදු සිරිපා දෝවණය කරගෙන ආසනේ වැඩ හිටියා. රාහුල භද්‍රයන් වහන්සේ පැත්තකින් වාඩි වුණා. දැන් භාග්‍යතුන් වහන්සේ පාදෝවණය කරගන්න යොදාගත්තේ පැන් ස්වල්පයයි. එතකොට අර භාජනේ තව වතුර චුට්ටක් ඉතිරි වුණා. බුදුරජාණන් වහන්සේ ඇහුවා රාහුලය ඔබට පේනවා නේද මේ භාජනයේ වතුර චුට්ටයි තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීනි. රාහුලය යම්කිසි කෙනෙකුට දැන දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් දැන දැන බොරු කීමට ලැජ්ජා නැති අවංක භාවයෙන් තොර බොරුවෙන් ජීවත් වෙන ඒ මිනිසයාට ඒ පුද්ගලයාට ශ්‍රමණ ධර්මයේද ඇත්තේ චුට්ටකි. ශ්‍රමණ ධර්මය කියලා කිව්වේ මොකද්ද? ගුණධර්ම වඩන දිවිය. ශ්‍රමණයා කියලා කියන්නේ ගුණධර්ම දියුණු කරන කෙනාටයි. ඒ ශ්‍රමණ දිවිය ගුණධර්ම වැඩිම පිණිස තියෙන අවකාශය චුට්ටයි කිව්වා. එයාගේ ගුණ පිරිහෙනවා. එයාගේ තියෙන ගුණ ටිකයි. දැන දැන බොරු කියන තැනැත්තාට ගුණ ගොඩක් නැත. බුදුරජාන් වහන්සේ අර තිබුණු ස්වල්ප වූ පැන් ටිකත් ඉවත් කළා. ඉවත් කරලා රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා රාහුලය දැක්කා නේද මේ භාජනයේ තිබුණු ඒ ස්වල්ප පැන් ටිකත් ඉවත් වුණා. බැහැර වුණා. එහෙමයි ස්වාමීනි. රාහුලය යම්කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් දැන දැන බොරු කියන කෙනාගේ ජීවිතේ ගුණධර්ම බැහැර වෙනවා. ගුණධර්ම ඉවත් වෙනවා. කිසි ගුණයක් පිහිටන්නේ. බුදුරජාණන් වහන්සේ අර දිය භාජනේ අනෙක් පැත්ත හැරෙව මුණින් අතට.
රාහුලය පෙනේද මේ දිය බඳුන මුණින් අතට හැරවී තිබෙන හැටි. එහෙමයි ස්වාමීනි. රාහුලය යම් කිසි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් ඒ අවංක නැති පුද්ගලයාගේ ගුණධර්ම වැඩිම කන පිට හැරෙනවා. එයාට ගුණධර්ම වඩා ගන්න බෑ. එයාගේ ජීවිතේ පිරිහෙනවාමයි. පරිහානියට පත් වෙනවාමයි. ඒ පිරිහිණු මිනිසයාට දැන දැන බොරු කියන අවංක භාවයෙන් තොර කෙනාට ගුණවෙතෙක්ගේ අවවාදයේ අනුශාසනාව කොච්චර කිව්වත් පිහිටන්නේ. ඇයි මුණින් අතට හැරවිලා? මුණින් අතට හැරවිච්චි භාජනයට පින්වතුනි කොච්චර වතුර දාන්න උත්සාහ කළත් අමෘතේ දාන්න උත්සාහ කළත් දාන්න බෑනේ. ඇයි භාජනේ තියෙන්නේ අනිත් පැත්ත. දාන ඔක්කොම ඉවතට යනවා. ඉවතට යන්න හේතුව මොකද්ද? මුණින් අතට හැරවි සිටීම. මුණින් අතට හැරවෙන්න හේතුව මොකද්ද? දැන දැන බොරු කීම. ඒකයි මා කිව්වේ බොරුව යම් තැනක තියෙනවා නම් ඒ බොරුව තියෙන තැන හරියන්නේ නැහැ. බොරුව අතහැරියොත් විතරමයි හරියන්නේ. හොඳට හිතට කාවද්ද ගන්න වටින කාරණාවක් මේ ඔබට කියන්නේ. සුපින්බර අරුණෝදේම පින්වතුනි අපි අපේ හිතවල මේ වගේ අදහස් ඇති කර ගන්නවන. දවස පටන් ගද්දීම බොරුව අතහැරියොත් විතරයි මට හරියන්නේ. ඒ නිසා මං නම් බොරුව අතහරින්න ඕන. ලෝකෙම බොරු කිව්වත් මට කමක් නැහැ. මං බොරුව අතහරින්න ඕන. මං අවංක වෙන්න ඕන. මං ඇත්ත ඇති හැටියෙන් කතා කරන කෙනෙක් වෙන්න ඕන. මට මොන අලාභේ වුණත් කමක් නැහැ. මං ගැන මොනවා හිතුවත් කමක් නැහැ. බොරුව අතහැරලා ජීවත් වෙන්න ඕන මම කියලා අපි හිතනවා නම් අපිට දියුණුවක් තියෙනවා. මෙලොව දියුණුවක් තියෙනවා, පරලොව දියුණුවක් තියෙනවා. හැම කල්හි දියුණුව තියෙනවා. බුදුරජාන් වහන්සේ ආයිමත් අර භාජනේ හරි පැත්තට හැරෙව්වා. හරවලා රාහුල භද්‍රයන් වහන්සේට කියනවා රාහුලේ බලන්න දැන් මේ භාජනේ මොකුත් නැති හිස් එකක් කියලා ඔබට පේනවද? එහෙමයි ස්වාමීනි. රාහුලය යම් කිසි කෙනෙක් අවංක නැතිද දැන දැන බොරු කියනවාද ඒ පුද්ගලයාගේ ජීවිතයත් මේ බඳුමය හිස්. ඒක හිස් කිව්වා. බලන්න භාග්‍යතුන් වහන්සේ මේ රාහුල ස්වාමීන් වහන්සේව හික්මුවන හැටි. ඇයි මේ ජීවිතය දියුණු කර ගැනීම පිණිස. බුදුරජාන් වහන්සේ මේ කරුණු 4 මේ දියබඳුන උපමා කරගෙන මේ කියා දීපු කරුණු 4න් පස්සේ රාහුල භද්‍රයන් වහන්සේට කියනවා රාහුලය එක ඇත්ගොව්වෙකුට හොඳට දමනය වෙච්ච හස්තියෙක් හිටියා. මේ හස්තිය තමයි රජුගේ රාජකීය මංගල හස්තිය. යුද්ධෙට ගියාට පස්සේ මේ ඇතා පුදුම විදිහට යුද භූමියේ බයක් නැතුව සටන් කරනවා මේ ඇත්ගොව්වාට පේනවා. මේ ඇතා හිසෙනුත් පහර ගහනවා. මේ තාපෙහිම පෙරලා දානවා හිසෙන් ඇනලා. දල දෙකත් පාවිච්චි කරනවා. දල වලින් ඇනලා මිනිසුන්ව කීතු කරනවා. ඊට පස්සේ මේ තමන්ගේ ශරීරයේ පිටුපස කොටස වල්ගය පිටිපස්සේ කකුල් දෙක පිටිපස්සේ සිරුර සම්පූර්ණයෙන් පාවිච්චි කරනවා යුද්ධයට. ඉදිරි ශරීරය සම්පූර්ණයෙන් පාවිච්චි කරනවා යුද්ධයට. කොටින්ම කම්පෙති දෙක පවා පාවිච්චි කරනවා යුද්ධයේ මැද. හැබැයි මේ ඇත්ගොව්වාට පේනවා මේ හස්තියා හොඬවැල හොඳට වකුටු කරලා අරගෙන හොඬේ කට ඇතුළට දාගෙන හොඬේ හපාගෙන ඉන්නේ. හොඬවැල නම් වැරදිලාවත් එළියට එන්න එපා කියලා. හොඬ රකින්නවා. එතකොට මේ ඇත්ගොව්වා කල්පනා කළා කියනවා මේකා යුද භූමියේ මැදට ගිහිල්ලා කිසි බයක් හැකක් නැතුව වගේ සටන් කළාට මොකද මුගේ ජීවිතයට ආදරේ. මුගේ ජීවිතය අත්හැරලා නැහැ. ඒ නිසයි හොඬ රකින්නේ. තමන්ගේ ශරීරයේ කොයි විදිහට පාවිච්චි කළත් හොඬ රකින්නේ මුට ආදරේ. මේ සතා මූට ආදරේ සතෙක්. ඇත්ගොව්වට එහෙම හිතුණා. පස්සේ ඇත්ගොව්වා දකින්නවා කාලයකට පස්සේ මේ ඇතා යුද්ධයට ගියාම යුද භූමියේ රණ භූමියේ මැද්දේ මූ කිසි බයක් හැකක් නැතුව හොඬෙනුත් පහර දෙනවා. එතකොට ඇත්ගොව්වා තීරුම් ගත්ත කියනවා මේකා හොඬේ අතෑරියා කියලා කියන්නේ. හොඬේ රැක ගන්න ඕනේ කියලා හිතුවා කියන්නේ
මේ හස්තිය තමන්ව අත්හැරියා. තමන්ගේ ජීවිතය ගැන කිසි කැක්කුමක් දැන් මේ කාට නෑ. ඕන එකක් වෙච්චි දෙන් කියලා තමයි දැන් මේක ඉන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා රාහුලය ඕන් ඔය වගේමයි. යම්කිසි කෙනෙකුට දැන බොරු කියන්ට ලැජ්ජාවක් නැත්තම් ඒ පුද්ගලයා හරියට හොඬෙත් අතහැරපු හස්තිය වගේ ඌ විනාසයි. ඒ පුද්ගලයා තමන්ට ආදරේ අතහැරියා. තමන්ව රැකගන්න ඕන කියන අදහස අත්හැරියා. අවංකකම කෙනෙක් අත්හැරියා නම් බොරුව මුලට ගත්තා නම් එයා තමන්ව වනසා ගත්තාමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඕන් ওই විදිහට වදාරලා අපි රාහුල භද්‍රයන් වහන්සේට අවසාන වශයෙන් අවවාදිකුත් කළා. ඒව මේව කෝ රාහුල යස්ස කස්සචි සම්පජාන මුසාවාදේ නත්ති ලජ්ජා. රාහුලය යම්කිසි කෙනෙකුට දැන බොරු කීම පිණිස ලැජ්ජාවක් නැත්තම් නාහං තස්ස කිංචි පාපං අකරණීයන්ති වදාමි. ඔහුට නොකල හැකි පාපයක් නෑ කියලායි මා කියන්නේ. ඕන පවක් කර හැකි. තස්මාතිහ රාහුල හස්සාපින මුසා බනිස්සාමීති ඒවං සික්ඛිතබ්බං. විහිළුවකටවත් බොරුවක් නම් නොකියන්නේ මේ කියන කාරණේ මුල් කරගෙන තමන්ගේ ජීවිතය හික්මව ගන්න කිව්වා. ඒ හික්මවා ගැනීම තුළ තමයි පින්වතුනි අපිට දියුණුවක් කරා අපේ ජීවිතය අරගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ අර්ථය මේ විදිහට පහදා දුන්නේ අපිට අම්බලට්ටික රාහුලෝ වාද කියන උතුම් සූත්‍ර දේශනාවේදී. ධම්මපදයේ ලෝක වර්ගයේදී බුදුරජාණන් වහන්සේ මේ ගැන මෙහෙම වදාලා. ඒකන් ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ. සත්‍යවාදී බව නම් වූ එකම එක ගුණ ධර්මයේ පවා ඉක්මවා ගිහින් යම් කෙනෙක් බොරු දොඩවනවා නම් එබන්දාට පරලෝව ගැන කිසි හැඟීමක් නැත්තේය. විතින්න පරලෝකස්මින් නත්ති පාපං ආකාරයන්. එබඳු කෙනාට කරන්නට බැරි පාපයකුත් නැත. බුදුරජාණන් වහන්සේ ඔය ගාථාව වදාළේ චිංචි මානවිකාව මුල් කරගෙන. චිංචි මානවිකාවගේ සිදුවීම අපි කොයි කවුරුත් වගේ අහලා තියෙන එකන්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කල ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනකොට මහත් වූ භික්ෂු සංඝයා වහන්සේලා ධර්ම දේශනා කරනකොට ශාසනයේ කිතු ගොස පැතිරුණා. ගොඩාක් සසුනටම ලාභ සත්කාර පැසසුම් වැඩි වෙන්න ගත්තා. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ගේ කිත් පැසසුම් ආදිය අඩු වෙගෙන ගියා. බුදුරජාණන් වහන්සේටම පිරිස පහදිනකොට අර අන්‍ය තීර්ථක පරිබ්‍රාජකවරුන්ට ඉහිලුම් නැතුව ගියා. ඉරිසියාව හටගත්තා. ඉරිසියාවේ පුපුරන්න පටන් ගත්තා. තමන් ළඟට ආපු පෝලිං ඔක්කොම වෙන තැනකට හැරෙනවා දකින්නකොට දැන් ඉවසන්න බෑ. තමන්ගේ සමීපයේ තිබුණු මේ ශ්‍රාවක පිරිසේ ආපු ජනයාගේ ඔලු ගෙඩි ටික අඩු වෙනවා ටික ටික. ඒ අඩු වෙනකොට දැන් උහුල ගන්න බෑ. උහුලා ගන්න බැරුව පැලෑනක් හැදුවා. බුදුරජාණන් වහන්සේව වනසන්ට ඕන. බුදුරජාණන් වහන්සේට තියෙන පිළිගැනීම නැති කරලා දාන්න ඕන කියලා. ඉරිසියාකාරයාට තව කෙනෙකුගේ ප්‍රශංසාව උහුල ගන්න බැරුව යනවනේ. තව කෙනෙකුගේ ලස්සන උහුලන්නත් බෑ. තව කෙනෙකුට හිත මිත්‍රයෙ ගොඩාක් ඉන්නකොට ඒක උහුලන්නත් බෑ. ඉරිසියාකාරයේ ස්වභාවය. ඒ විදිහට ඉරිසියාව సంతානයක ඇතුලේ හටගත්තාට පස්සේ ඉරිසියාව මුල් කරගෙන තමන් කරන්නේ මොකක්ද කියන එක සම්පූර්ණයෙන් අමතක කරලා දාලා වැඩ කරනවානේ. මේ පරිබ්‍රාජකවරු අන්‍ය තීර්ථකයෝ පැලෑන හද ඉද්දී මෙතෙන්ට චිංචි ආවා. මේ චිංචි කියලා කියන්නේ තරමක් දුරට හැඩකාර ස්ත්‍රියාවක්. චිංචිය පැමිණෙනකොට මේ චිංචිය මුල් කරගෙන ලස්සන සැලැස්මක් හදන්න ඕන කියලා මේ පරිබ්‍රාජක පිරිසට පවිටු හිතක් උපන්නා. සැලැස්ම හැදුවා මොකද්ද? සැලසුම තමයි භාග්‍යතුන් වහන්සේට අභූත චෝදනාවක් කරනවා චිංචිය මුල් කරගෙන.
මේ චිංචි මානවිකාවට මේකට ඔක්කොම උපදෙස් ටික දුන්නා. එතකොට චිංචි මානවිකාව ඔය සැවැන් නුවර අවට ඉන්න මිනිස්සුන්ට ඒ තැන කියාගෙන ගියා කියනවා මගේ හැඩරුවට මේ ශ්‍රමණ ගෞතමයෝ වසඟ වුණානේ. වසඟ වෙලා ඉතින් මගෙත් එක්ක ඉන්ට ඕනම කිව්වා. දැන් ශ්‍රමණ ගෞතමයොත් එක්ක ඉඳලා මං ගැබ් ගනීද දන්නේ. මේ වගේ කතා මේ අහුමුළුවල කියාගෙන ගියා. කිසි බයක් එකක් නැතුව බොරුව කියන එක පාවිච්චි කළා. අහුමුළුවල ඒ තැන්වල මේක කියනකොට මේ ධර්මයේ කෙරෙහි පැහැදීම තිබුණු ශාස්ත්‍රඥ වහන්සේ අඳුනගෙන හිටපු මිනිස්සු හරි කලකිරීමකට පත් වුණා මෙහෙම බොරු කියනවනේ කියලා. නමුත් ඇතැම් මිනිස්සු මේකේ කොහු තියාගත්ත හිත ඇතුලේ අපි මේ බණ අහන්න ගියාට කියලා. කාලේ ගත වෙනකොට දැන් මේ චිංචිය තමන්ගේ රංගපෑම ඉස්සරහට වැඩි දියුණු කරගෙන යනවා. කියනවා පිරිසට අනේ බලන්නකෝ අක්කා ශ්‍රමණ ගෞතමය නිසා මට මේ දරු ගැබක් පිහිටලානේ. දැන් ඉතින් මොනවා කරන්නද මම මේ දරුවා පෝෂණය කරනවා. ඒ දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ගති ලක්ෂණ බාහිරට පේන විදිහට හැසිරුණා. අවසානයේ උන්න මාස කීපයක් ගත වෙච්ච ස්ත්‍රියාවක් වගේ තමන්ගේ බඩේ නොයෙක් දර ආදිය තියලා බැඳගත්තා. දැන් කුස ඉස්සරහට නෙරනවා ටික. දවසක් දෙව්රම් මහා විහෙරේ මහා පිරිස එකතු වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස එකතු වෙලා ධර්මයේ ශ්‍රවණය කරමින් හිටියා. එදා පරිබ්‍රාජකවරුන්ගේ කීම පරිදි චිංචිය තමන්ගේ දුෂ්ට ක්‍රියාව කරන්න කල්පනා කළා. අර මහා පිරිස මැද්දී ඇවිල්ලා බුදුරජාන් වහන්සේට අභූත චෝදනාව කළා. ශ්‍රමණ ගෞතමේනි මගෙත් එක්ක ඉඳලා මගේ කුසට දරුවෙක් දුන්නා නම් දැන් ඒ දරුවව පෝෂණය කරන්න ඕන. ඔබට පැහැදුණු අනේපිඩු සිටුතුමා ඉන්නවා. ඔබට පැහැදුණු රටේ රජුරෝ ඉන්නවා. මේ කවුරු හරි ලව්වා මාව පෝෂණය කරවන්න ඕන. මට මේ කාලේ හරි අමාරුයි කටයුත්තක් කරගන්න කියලා පිරිස මැද්දෙන් නැගිටලා කෑ ගැහුවා. ඒ කෑ ගහනකොට ඉතින් මිනිස්සු ඔක්කොම මේ පැත්තට හැරිලා බැලුවා. දැන් චිංචි අමාරුවෙන් එනවා බඩක් උස්සගෙන. ඇවිදිලා භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ අභූතයෙන් නොයෙක් දේ කිව්වා. එදා මාත් එක්ක එකට හැසිරෙනකොට නම් ඔහොම නොවේ කිව්වේ. දැන් මා දිහා හැරි බලන්නේ වන්නේ. නොයෙක් කතා. එතකොට භාග්‍යතුන් වහන්සේ එකම එක වචනයයි වදාළේ. එම්බා නැගණිය. ඔබ ඔය කරන කතාවේ සත්‍ය අසත්‍ය බව ඔබත් මමත් මනාකොට දන්නේ කිව්වා. එතකොට බලන්න මේ චිංචි මානවිකාව කියනවා එසේය මහා ශ්‍රමණය මේ කාරණාව ඔබත් මාත් පමණක්ම තමයි හොඳටම දන්නේ. ඒක තමයි මාත් මේ කියන්නේ කියලා ඒ වචනේම මුල් කරගෙන භාග්‍යතුන් වහන්සේට අපහාස කරන්න පටන් ගත්තා. හරියට මේ නිර්මල සඳ මණ්ඩල දූෂණය කරන්න යම් මෝඩ තැනැත්තියක් අසූචි අරගෙන සඳ මණ්ඩලට ගහන්න කල්පනා කළා වගේ. බුදුරජාණන් වහන්සේට ගරහලා නින්දා අපහාස කරලා ශාස්ත්‍රුන් වහන්සේගේ ජීවිතේ කිලුටක් හදන්න උත්සාහ කළා. බොරුවෙන්. මෙහෙම උත්සාහ කරනකොට මේ පාපී ක්‍රියාව නිසා දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳුගේ ආසනයේ උණුහුම් වෙනවා. සක්දෙවිඳු සැනකින් වලාහක දෙවිවරුන්ට අණ කරලා මහා වේගවත් වූ සුළම් පහරක් මේ සැවැන් නුවර දෙවුරම දෙසට එන්න සැලැස්සුවා. ඒ ආපු සුළම් පහරට සම්පූර්ණයෙන්ම අර චිංචිය තමන්ගේ ශරීරයේ යම් ආකාරයකින් වසාගෙන සිටියාද ඒ වසාගෙන හිටපු වස්ත්‍ර එහෙට මෙහෙට එසවිලා මිනිසුන්ට මේ බොරුවට මවාගත් එකක් කියන එක පේන්න සැලසුණා. ඉදිරියේම හිටපු මිනිස්සු ඒක හොඳට දැක්කා. මේ බඩක් බොරුවට බැඳගෙන ඉන්නේ කියලා. ඒ මොහොතේම සක්දෙවිඳු මීයෙකුගේ වෙස් අරගෙන ඇවිල්ලා අර රැහැම් පටවල් ඔක්කොම කැපුවා.
එතකොට බැඳගෙන හිටපු දරමිටි රෙදි පොට්ටනි එහෙම බිම ඇද වැටුණා. චිංචියට තේරුණා වැඩේ සම්පූර්ණයෙන් වැරදුනාය කියලා. දැන් මේ මහා ජනකාය මට වට කරගෙන මාහට පහර දේවී කියලා හිතලා ඈ පැනලා දිව්වා. පැනලා දුවනකොට යම් ඉසව්වකදී ශාස්තෘන් වහන්සේට චිංචියව නොපෙනී යනවාද. දැන් ඈ දුවනවනේ. ඈ දුවගෙන යද්දී මහා කාරුණිකයන් වහන්සේගේ ඒ කාරුණික නෙතු සඟලෙන් චිංචිය යම් මොහොතක දුරස් වුණාද. ඒ දුරස් වෙච්ච ගමන් පොළොව දෙබෑ වුණා. පොළොව දෙබෑවී මහා නරකී පණ පිටින්ම නිරේට ගියා. අදටත් පින්වතුනේ මේ මොහොතේ අපි දහම් පද කියනකොට ඒ චිංචිය නිරේ ඉපදිලා ඉතා කටුක වූ කර්කස වූ දුක් විපාක විඳවනවා. ඉතින් එතන රැස්විච්චි මහා පිරිසට විශාල සංවේගයක් උපන්නා. සංවේගයක් ඉපදිලා බුදුරජාණන් වහන්සේට කිව්වා අහෝ ස්වාමීනි මෙතරම් වංචාවක් මෙතරම් බොරුවක් තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කිසි ලැජ්ජාවක් නැතුව කරානේ. ඒ ලැජ්ජාවේ ප්‍රතිවිපාකය මේ මොහොතේම ලැබුණානේ. බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ තමයි මේ උතුම් ගාථා රත්නය දේශනා කොට වදාළේ. භාග්‍යතුන් වහන්සේ පිරිසට වදාලා ඔයක එහෙම තමයි පින්වතුනේ එකම එක ධර්මයක් රැකගන්න බැරි වුණොත් ඒ එකම එක ධර්මයේ එකම එක ගුණේ රැකගන්න බැරිවීම හේතු කරගෙන මේ සත්වයාට කටුක වූ විපාක විඳින්න සිද්ධ වෙනවා. පරිහානියම උරුම වෙලා යනවා. ඒ එකම එක දේ තමයි සත්‍යවාදී බව. සත්‍යවාදී බව රැකගන්න බැරුව බොරුවට යමෙක් පැමිණුණාද ඒ බොරු කරන කෙනාට මෙලොවත් වරදිනවා, පරලොවත් වරදිනවා, සංසාරෙත් වරදිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මේ ගාථාව. ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නත්ථි පාපං අකාරියං සැබෑබස් පැවසීම මෙලොවේ එකම දහමකි සැපත සදනා එහෙත් බොරු බස් දොඩන මිනිසා පරලොවේ අහපතද වනසා නොකළ හැකි පාපයක් ඔහු හට නොමැත්තේමෙයි. එබඳු කෙනාට සැබෑ බස් පැවසීම නම් වූ සොඳුරු ධර්මය යම් කෙනෙක් වනසා ගත්තා නම් එබඳු පුද්ගලයාට මේ ලොවේ නොකළ හැකි පාපයක් නැත්තේය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට අවවාද අනුශාසනා කළේ පින්වතුනේ බොරු කීමෙන් වළකින්ට කියලායි. යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ බොරු කියන තැනැත්තාට මෙලොවදීම උපදින විපාක මුඛය දුර්ගන්ධ වෙනවා. ඊළඟට මුඛය ආශ්‍රිතව ගොඩාක් ලෙඩ රෝග හටගන්නවා. බොරු කියන කෙනා බොරු කීමේ විපාක විදිහට ඇත්ත කතා කළත් අනිත් අයට විශ්වාසයක් නැතුව යනවා. ඊළඟට බොරු කීම හේතු කරගෙන දරු ඵල අහිමි වෙනවා. යම් ස්ත්‍රියාවක් බොරු කියනවනම් ඒ බොරු කියන කෙනාට සමහරවිට ඒක මේ ජීවිතේම විපාක දෙනවා. තමන් වඳ වෙනවා. දරු ඵල නැතුව යනවා. ඊළඟට බොරු කීම හේතු බොරු කියන්නේ පුරුෂයෙක් නම් ඒ පුරුෂයාටත් ඒ ඉරණම එන්න පුළුවන්. ඒක මේ ජීවිතයට බලපානවා, පරලොවට බලපානවා, සසරට බලපානවා. ඊළඟට බොරු කීම හේතු කරගෙන ආදරය, සෙනෙහස අවංකව පතනකොට ඒවා ලැබෙන්නේ නැතුව යනවා කියනවා. බලන්න පින්වතුනි, එක දෙයක් නිසා කොච්චර විඳවන්න සිද්ධ වෙනවද? ඒ මෙලොවදී. මෙලොවදී මෙහිම වාසය කරන කෙනාට මරණාසන්න මොහොතේ සිහි මුලා වීම පිණිසත් අර බොරු කීම කියන එක බලපානවා කියනවා. ඇයි හේතුව?
බොරු කියන තැනැත්තාට දෙවියෝ ප්‍රිය නැහැ. මරණාසන්න වෙනකොට ඒ බොරු කියන කෙනාගේ ළඟට සමීපෙට දෙවිවරු එන්නේ නැහැ නිසා. දෙවිවරු නොපැමිණෙනකොට අර මරණාසන්න මොහොතේ දුර්වල වෙන හිත අල්ලන්න අමනුෂ්‍යය තමයි ගානට එන්නේ. අමනුෂ්‍යෝ ආසමනවටද. ගොඩාක් අමනුෂ්‍යෝ ආසයි දුෂ්චරිතයට. ආටානාටිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ වදාලා ගොඩාක් අමනුෂ්‍යයෝ තථාගතයන් වහන්සේටත් තථාගත ශ්‍රාවක පිරිසටත් විරුද්ධයි, කැමති නෑ බුද්ධ ශාසනයට. හේතුව ඒ අමනුෂ්‍ය කාණ්ඩ යක්ෂ ප්‍රේත භූත ආදී අමනුෂ්‍ය කාණ්ඩ ප්‍රාණඝාතය කරනවා, සොරකම් කරනවා, සල්ලාලකම් කරනවා, බොරු කියනවා, මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේවා පාවිච්චි කර කර වාසය කරන අමනුෂ්‍යයෝ මෙව්වා කරන්න එපා කියලා කියන බුදුරජාණන් වහන්සේට මනාප නැහැ. ධර්මය ගැන හිතේ පැහැදීමක් ඇත්තේත් නැහැ. ශ්‍රාවක සංගරුවන ගැන, ශ්‍රාවක පිරිස ගැන පහදින්නේ නැහැ. දැන් ඒක අපිට මනුස්ස ලෝකෙ මුල් කරගෙනම බලන්න පුළුවන් නේ. දැන් මනුස්ස ලෝකේ මත්පැන් වලට ඇබ්බැහි වෙච්ච මිනිහා බණ අහන්න කැමති නැහැ, ස්වාමීන් වහන්සේ නමක් දකින්නත් කැමති නැහැ, හාමුදුරුවෝ නමකට වරදිනකම් බලාගෙන ඉන්නවා මොකක් හරි පදයක් හදන්න. ඒ තරම් දුෂ්ටයි හිත. තමන් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සු භික්ෂූන් වහන්සේ නමකට පොඩ්ඩ එහෙ මෙහෙ වෙනකම් බලාගෙන ඉන්නවා. ඌ මහ ලොකුවට බණ කිව්වා කියලා ඒකට කතා හදන්න. ඊළඟට බොරු කියන මිනිහා, බොරු කියන පුද්ගලයා ස්වාමින් වහන්සේලාට ඊළඟට උපාසක උපාසිකාවන්ට වරදිනකම් බලාගෙන ඉන්නවා. බලල්ලු වගේ, අර ගොදුරකට බලාගෙන ඉන්න බලල්ලු වගේ යහපත් ගුණධර්ම තියෙන මිනිස්සුන්ට වරදිනකම් බලාගෙන ඉන්නවා. ඌන් ඔය මහා ලොකුවට බණ කියාගෙන හිටියට ඔහොමයි හැටි. මේවා පින්වතුනි ඔහොම සමාජෙ වෙන්නේ නැද්ද? සමාජෙ කොයි තරම් තියෙනවද? ඒ නිසා අමනුෂ්‍යෝ තමයි අර බොරු කියන තැනත්තාට කිට්ටු වෙන්නේ. කිට්ටු වෙච්ච ගමන් අමනුෂ්‍යෝ හිත ඇල්ලුවා කියලා කියන්නේ සිහිමුලා වෙනවා. මහා ලාභයක්. ඊළඟට බොරු කීම කරණකටගෙන පරලොව නිරේ උපදින්න හේතු වෙනවා කියනවා. පරලොව උපදින්න හේතු වෙනවා කියනවා. පරලොව නිරයේ ඉපදිලා ප්‍රේත ලෝකවල ඉපදිලා මහා දුක් විඳිනකොට හැම තිස්සෙම බොරු කියපු තැනැත්තාට කටුක කර්කස විපාකම විඳවන්න සිද්ධ වෙනවා. තිරිසන් ලෝකයක උපදිනකොට දිවක් නැති සත්තු වෙලා උපදිනවා. දිව දෙකක් තියෙන සත්තු වෙලා උපදිනවා. මේ වගේ කර්කස විපාක. ඒ නිසා බොරු කීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙහිම. කෙනෙක් හිතක් උපද්දන්න කිව්වා. අනිත් අය බොරු කිව්වාට කමක් නැහැ. ඒ අය බොරු කියනවාද නැද්ද කියන එක මට අදාළ එකක් නෙමෙයි. මම නම් බොරු කියන්නේ නැහැ. ආන් එහෙම හිතක් උපදන්න කිව්වා. චිත්තුපාද මත්තම්පීකෝ බහුකාරං. බොරු නොකියන්නේ මී කියලා හිතක් ඉපැද්දවීම පවා ජීවිතයකට ගොඩාක් උපකාරයි. විශාල යහපතක්. ඒ නිසා මම නම් බොරු කියන්නේ නෑ කියන හිත දැම්මම උපදන්න ඕන අපි. ඒකත් යහපතක්. බොරු කියන තැනැත්තාට බොරු කීම කියන ලාමක දෙයින් අත්වෙන්නේ පරිහානිය කියනවා. ඒ පරිහානියෙන් බේරලා දියුණු වෙන්න තමයි බොරු කීමෙන් වැළකීම කියලා එකක් තියෙන්නේ. හරි ලස්සනයි මේ සද්ධර්මය නම්. බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි බොරු කීම කියන දේ හේතු කරගෙන පිරිහීගෙන යන මිනිහාට පරිහානියෙන් බේරෙන්න තමයි බොරු කීමෙන් වැළකීම තියෙන්නේ. මහණෙනි බොරු කීම කියලා වැරදි පාරක් තියෙනවා ජීවිතේ. ඒ වැරදි පාර මගහැර යන්න තියෙන සොඳුරු මාවත තමයි බොරු කීමෙන් වැළකීම, සත්‍යවාදී බව. බුදුරජාන් වහන්සේ වදාලා බොරු කියන තැනැත්තාට පිරිනිවීම පිණිස බොරු කීමෙන් වැළකීම කියන සොඳුරු ගුණය තියෙනවා. ඇයි බොරු කියන කෙනාට පිරිනිවීමක් නැහැ? බොරු කියන කෙනා සංසාරේ ගෙට ගැහි යනවා. බොරු කීමෙන් වළකින තැනැත්තාට නිදහස් වීම තියෙනවා.
බලන්න මේ සංසාර දුකින් නිදහස් වෙච්ච මුනිවරු ගත්තොත් බුද්ධ ආදී උතුම් රහතුන් ගත්තොත් ඔක්කොම බොරු කීමෙන් වැළකීච්ච අය. ඒ නිසා බොරු කීමෙන් වැළකීම කියන සොඳුරු ගුණය අපි රැක ගන්න ඕන. ගොඩාක් අමාරුයි පින්වතුනි. ගොඩාක් අමාරුයි. ඒ අමාරු මොකද වර්තමානයේ ගත්තාම ලෝකේ ගොඩාක් රජ කරන්නේ බොරුව. බොරුව රජ කරන නිසාම මනුස්ස වර්ගයා වේගින් පිරිහීගෙන යනවා. ඒ පරිහානිය අස්සේ ඉන්න පරිහානීයම කොටස්කාරයෝ වන අපි මේ සොඳුරු සද්ධර්මය අහලා ඉතින් අමාරුවෙන් හරි රැක ගන්න උත්සාහවත් වෙන්න ඕන. අපේ ගුණේ අපේ ගුණේ පෞද්ගලිකව රැක ගන්නට අපි උත්සාහවත් වෙන්න ඕන. මේ ලෝකයක් බොරු කිව්වත් කමක් නැහැ. මට වටින්නේ මගේ ජීවිතේ මම බොරු කියන එකෙන් වැළකීලා වාසය කරන්න ඕනේ කියලා. අමාරුවෙන් වුණත් දුෂ්කරව වුණත් අඬා වුණත් අපි අපේ යහපත රැක ගන්නවා නම් අපට ජීවිතේ සම්පූර්ණයෙන්ම දියුණු කරගන්න ඒකත් ඇති. ඒ නිසා මේ සුන්දර ගුණය ආරක්ෂා කරගන්න ඕනේ. ඒක අවස්ථාවක අපේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වඩිනවා. වඩිද්දි හම්බුණා දෙව්දුවක්. ඒ දෙව්දුවකින් මොගලන් මහරහතන් වහන්සේ ඇහුවා දෙව්දු ඔයා මේ දෙව්ලොව ආවේ මොනවා කරලාද? ස්වාමීනි මම බොරු කිව්වේ නෑ. ඒක තමයි මට දෙව්ලොවට එන්න උදව් කරපු දෙය. තව ටිකක් දුර යනකොට තව දෙව්දුවක් හිටියා. එයාගෙන් ඇහුවා ඔයා ආවේ මොකක් කරලාද? ස්වාමීනි මං මෙත්සිතින් හිටියා. ඒ මෙත්සිත තමයි මාව දෙව්ලොවට අරන් ආවේ. තව ටිකක් දුර යනකොට තවත් කෙනෙක් හිටියා. ඒ දෙවියගෙන් ඇහුවා ස්වාමීනි මට ගොඩාක් වස්තුව තිබ්බේ නෑ. මං හැබැයි තිබ්බ ටිකෙන් දන් දුන්නා. ඒ දාණය තමයි මාව දෙව්ලොවට අරන් ආවේ. බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ওই කාරණේ සිහිපත් කළා. සිහිපත් කරලා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ඇහුවා ස්වාමීනි ඇත්තෙන්ම යම් කෙනෙකුට මේ එකම එක කරුණක් මුල් කරගෙනත් ඒකේ පිහිටෙන් මරණින් මත්තේ දෙව්ලොව උපදින්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මහා මොග්ගල්ලානේ ඔබ දැක්කානේ. ඔබ දුටුවානේ ඒ එකම එක කාරණේ මුල් කරගෙනත් දෙව් සැප විඳිනා හැටි ඔබේ ඇස් දෙකින්ම. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වදාලා සත්‍යම් බණේ යම් කෙනෙක් සත්‍ය කතා කරනවා නම් නකුජ්ජෙයන් ක්‍රෝධ නොකර මෙත් සිතින් ඉන්නවා නම් දජ්ජා අපස්මින් යාචිතෝ ඊළඟගෙන ඉන්න තැනැත්තෙකුට චුට්ටක් නමුත් Tamanට තියෙන හැටියට දන් දෙනවා නම් ඒතේ හිතී හිඨානේහි ඔය කාරණා තුන මුල් කරගෙනත් සත්තා ගච්ඡanti සුග්ගතින් සත්‍යෝ සුගතියේ දොර අරගන්නේය. එහෙනම් පින්වතුනේ බොරුව අත්හැරීම කියලා කියන්නේ සුගතියට ලංවීම. බොරුව අත්හැරීම කියලා කියන්නේ යහපතට ලංවීම. බොරුව අතහැරීම කියලා කියන්නේ දියුණුවට ලංවීම. කොටින්ම බොරුව අතහැරීම කියලා කියන්නේ නිවනට ලංවීම. සම්මා වාචා යටතේ බුදුරජාන් වහන්සේ ආර්ය මාර්ගය පෙන්වනකොට නිවැරදි වචන විදිහට බුදුරජාන් වහන්සේ මුලින්ම වදාළේ මුසාවාදා වේරමණී බොරුවෙන් වැළකීම. ඉතින් ඒ නිසා අපි හොඳට හිතවල අදහසක් ඇති කර ගනිමු. අපේ ජීවිතේට වටින අදහසක් බොරුව අත්හැරියොත් විතරමයි හරියන්නේ කියන අදහස. මේ ජීවිතේ අපිට දියුණුවක් ලැබෙන්නේ බොරුව අත්හැරියොත් පමණයි කියන අදහස ඇති කරගන්න. ඒ අදහසින් යුක්තව මම නම් බොරු කීමෙන් වැළකුණු සත්‍යවාදී අවංක ජීවිතයක් උපදව ගන්නවා කියන අදහස හැම දිනාගේ හදවත් තුළ අපි ඇති කර ගනිමු. අපට මේ ගෞතම සාසනය මුණ ගැහිච්ච දුර්ලභ මනුස්ස ජීවිතේ අපි ළඟ තියෙන අඩුපාඩුකම් දුර්වලකම් එකින් එක හඳුනාගෙන ඒ අඩුපාඩුකම් දුර්වලකම් මගහැරවාගෙන සම්බුදු සසුනේ පිළිසරණ ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත්වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරුන්
සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝකවාසී සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. සියලු බ්‍රහ්මකායික දෙවිවරුත් පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමි හිතකාමි සියලු දෙවියොත් ලංකා භූමිය සුරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දිවිය සැපයෙන් දිව්‍යාශ්චර්යෙන් වැඩෙත්වා. ආද ධර්මදානය සිදු කරන පින්වත් ජේ.ඒ. විජිතා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාහටත් අප සියලු දෙනාහටත් දෙවියන්ගේ සියලු ආරක්ෂා රැකවරණ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට රැස් කළ සියලුම පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ පූජනීය මහා සංඝරුවනට පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පින් අනුමෝදන් වෙත්වා. පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දෙනාටත් පින් අනුමෝදන්ව මේ ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසීමේ භාග්‍ය ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මය මීට වසර 6කට ඉහතදී මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් එම්.ඩබ්ලිව් රූපවතී මෑණියන් හට සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මිය පරලෝ ගිය ජේ.ඒ. සුවනේරිස් පියාණන්ටත් ජේ.ඒ. නිමල් කරුණාතිලක සොහොයුරාටත් සියලු පින් අනුමෝදන්ව ඒ වගේම නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ට සියලු හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්හට මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයේ සිදු කළේ පින්වත් ජේ.ඒ. විජිතා මහත්මිය, දූදරු මුණුපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා විසින් ධර්ම දානය සිදු කළ පින්වතුන්ලාගේ පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාහට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. මේ ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු දෙවියන්ගේ රැකවරණයෙන් ජීවිතවල කරන කියන රැකී ආරක්ෂා ආදිය ඒ දූ දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ලැබෙත්වා, දියුණු කරගන්න ලැබෙත්වා. ජීවිතයට යම් මේ පෙනෙන නොපෙනෙන කරදර බාධා වෙත්නම් සියල්ල දුරින්ම දුරු වෙත්වා. කායික පීඩා මානසික පීඩා නැතිව කායික මානසික සැප සැහැල්ලුවෙන් යුක්තව සුවසේ දිවි ගෙවන්නට හැම දිනාට අවකාශ ලැබෙත්වා. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලවල පින්වත් හැම දිනාටත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කළා වූ මේ සුපින්වතුන්ලා සෑම සියලු දෙනාට තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණයෙන් රැස් කළ පිනේ ආශිර්වාදයෙන් සියලු යහපත සියලු අභිවෘද්ධිය සැලසේවා. කල්යාණ මිත්‍ර සත්පුරුෂ උතුමන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිතවල තියෙන වැරදි අඩුපාඩු දොස් එකෙන් එක හදාගෙන ජීවිත දියුණු කරගන්න, ජීවිත සැපවත් කරගන්න, ජීවිත සුපින්බර කරගන්න පින්වත් හැම දෙනාට අවකාශ ලැබෙත්වා. සියලු දෙනාහට මේ ගෞතම සසුන තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.